හරි. මොකද අපි 2020 බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සකස් බලමු. බොහෝ දුරට මේ 2020 පේපර් එක වගේම තමයි 2021 පේපර් එකත් හැදෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. හරි. මේ ආකෘතියේම තමයි ගොඩක් වෙලාවට ওই ප්‍රශ්නම ওই විදිහට අහන්නත් chance එකක් තියෙනවා. හරි. ඒ නිසා 2021 විභාගයට යන්න කලින් 2020 පේපර් එක බලන එක තමයි නුවණ ඇතිම වැඩේ. හරි. මම ටක් කාලා කියන්න. හරි. ඊට පස්සේ කියනවා පළවෙනි ප්‍රශ්නය. පරිකරකයේ සක්සලේ වඩාත්ම වේගයෙන් මෙහෙයුම් ලබන්නේ ඒට අවශ්‍ය දත්ත පහත කවරක ඇති විටද වේගයෙන්ම තියෙන්නේ මොකේ තියෙද්දිද අපි කියනවා කෑෂ් මෙමරි මොකද්ද නිහීන මතකයේනේ කෑෂ් මෙමරි තියෙද්දි තමයි මොකද වෙන්නේ වේගයෙන් රෙජිස්ටර් වල තියෙද්දි ඊට කෑෂ් මෙමරි හරි ඉතාල වේගවත් මතකයක් තියෙන්නේ මොකේද කෑෂ් නිහීන මතකයේ තියෙද්දි හරි මේ හાર્ඩ් ඩිස්ක් එකේ මැග්නටික් ඩිස්ක් එකේ මේ RAM එකේ නැත්නම් ප්‍රකාශිත ඇටි වල තියෙද්දි නෙමෙයි ඊට දෙවෙනි එක පරිගණනය ලබා දී ඇති විදුලි බලය විසන්ධි කළ විට පහත කුමන දෘඩාංග සංරචකවල ඇති දත්ත අහිමි වෙනවා. මොකේ දත්තද අහිමි වෙන්නේ? අපි කියනවා රෙජිස්ටර් වල. රෙජිස්ටර් වල දත්ත අයින් වෙනවද? ඔව් කරන්ට් එක ගියපු ගමන් අයින් වෙනවනේ. ROM එකේ විතරයි නැති වෙන්නේ නැත්තේ. නිහින මතකේ ඔව් ඒකෙත් අයින් වෙනවා. කෑෂ් මෙමරි එකත් යනවා. ප්‍රධාන මතකේ RAM එකේවත් යනවා. එහෙනම් ABC සියල්ලම දත්ත නැති වෙනවා. ROM එකේ තිබ්බොත් තමයි දත්ත නැති වෙන්නේ නැත්තේ. හරි. ඊළඟට තුන්වෙනි එක අතීතයේ භාවිතා වූ එක් කරලා තියෙනවනේ හොඳයි කලින් අතීතයේ භාවිතා වූ විශාල වර්ගයේ මේන් ෆ්‍රේම් පරිකරකවල සිට වර්තමානයේ භාවිතා වල ඉහළ පරිකරක පරිගණක හැකියාව ඇති ප්‍රමාණය කුඩා ස්පාට් උපක්‍රම දක්වා පරිගණකේ පරිණාමය වෙලා තියෙනවා. අර තඩි කම්පියුටර් දා චෝඩි කම්පියුටර් දක්වා පරිණාමය වෙලා තියෙනවා. පහත කුමක් නිපැයුමක් පරිකරකේ භෞතික ප්‍රමාණය අඩු වෙන්න හේතු වුණා දහනවා. පහත කුමක්ද භෞතික ප්‍රමාණය අඩු වෙන්න හේතුනේ? වාසය අනුකාලිත පරිපථ IC ඔහෝ එක හරි ඔයනේ. වාසය අනුකාලිත පරිවර්ත හොඳයි. බලමු අපි උත්තර. රෙජිස්ටර් ඝන තත්ත්වයේ මතක රික්තරන. ඔව් අනුකාලිත පරිපථ තමයි IC තමයි ගොඩක් වෙලාවට හේතු වෙලා තියෙන්නේ. IC නිසා තමයි මොකද්ද ප්‍රොසෙසර් එක. ප්‍රොසෙසර් එක වෙනස් වීම නිසා තමයි ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ. ඊට පස්සේ කියන පරිකරක පද්ධතිය ඇත දෘඩාංග සංරචකවල සම්බන්ධතා පෙන්වන පහද රූප සටහන සලකන්නලු. CPU එක තියෙනවා. ඊට පස්සේ මතක පාලකේ, ඊට පස්සේ වීඩියෝ පාලකේ, ඊට පස්සේ අතුරු පෝරු පාලකේ සහ දෘඩ පාලකේ බසේ. ඔන්නෝම යනවා. හරි. පහද රූප සටහන මැද සැකසුම් එකේ CPU තුල ඒ මගින් දක්වා ඇති දෘඩාංග කොටසේ දැනට ධාවනයේ වෙමින් පවතින ක්‍රියායනේ මතක සංක්‍රාන්ති අනුරූපණය සහිත රෙජිස්ටර් එකතුවක් ඇත. දැනට පවතින ක්‍රියායනේ අතත්ති යොමුවක් virtual address ආදානය කළ විට එමගින් අදාළ භෞතික ගොම physical address එවන්නක් වා සටහන ඒ මගින් දක්වනවා. ඒ කියන්නේ මොකද ඒ කතාව? physical address ප්‍රතිදානය කරනවා. සාමාන්‍යයෙන් virtual address එක හරි virtual address එකේ physical address එක MAC address එක දක්වා වෙනස් කරනවාලු. ප්‍රතිදානය කරනවා. ඉහත රූප සටහන ඒ මගින් මෙන්න මෙතන ඒ වෙන්නේ මොකද්ද? ඒසි ප්‍රශ්නයක්. ලොකු කතාවක් කිව්වට ඒ වෙනුවට වගේ අදහස් කරලා දෙන්නේ මොකද්ද? CPU එක ගාව තියෙන memory unit එක. memory unit එකනේ මතක කළමනාකරන ඒකකයේ තියෙන්නේ. CPU එක ගාව තියෙනෝනේ මතක ගණිතමය තර්කන ඒකකයේ තියෙන්නේ නැහැ. ඊට පස්සේ පාලන එකේ control unit නැහැ. පාලන මට්ටමේ නිහින මතක කොහොමද නැහැ. මතක කළමනා ඒකකයේ තව දෙයක්. හරි. ඊට පස්සේ පස්වෙනි එක P මෙච්චරයි Q මෙච්චරයි දෙමේ සංඛ්‍යා දෙක සලකන්නේ. POQ PNQ Y එහෙනම් පිළිවෙල PO කියන්නේ මොකද්ද? POQ දෙන්නගේ එකක් හරි එක වුණ ගම එකයි. එහෙනම් ඉස්සර POQ ගත්තොත් එහෙම 1.1 හරි. තේරෙනවද කතාව? අන්න එහෙම හිතන්න ඕනේ. කොහොම හිතලා බලන්න. දෙන්නගේ එකක් එක වුණ ගම. දෙන්න එකක් ඕ තියෙනවා. දෙන්න එකයි ඕ තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඔක්කොම එක වෙනවනේ. ඕක ගත්තාම එක වෙනවා. n කියන්නේ දෙන්නම එක වුණොත් විතරයි. දෙන්නම එක වෙලා තියෙන්නේ මොන අවස්ථාවේද? දෙන්නම එක වෙලා දෙවෙනි එක නෑ, තුන්වෙනි එක නෑ, හතර නෑ, පහ. පස්වෙනි එක තියෙනවද? නෑ.
හයවෙනි එක තියෙනවද? දෙන්නම එක වෙලා නැහැ එක මොහොතකවත්. එහෙනම් එකේ සෙට් එකයි බිඳුව සෙට් එකයි එන්න ඕනේ. එහෙනම් උත්තරේ 4. ඇන්ඩ් වෙන්න දෙන්නම එක වෙන්න ඕනේ. ඇන්ඩ් එක එක වෙන්න නම් ඔය එක එක වෙන්න දෙකේ එකක් හරි එක වුණාම හරි. ඊට පස්සේ ඍණ 12 දෙකේ අරමුණ ටෝස් කම්ප්ලිමන්ට් එක හරිනේ. ටෝස් කම්ප්ලිමන්ට් එක ලියන්නේ කොහොමද මතක දන්නේ නැහැ. ඝන තත්ත්වයේ මතක කියන්නේ අපි කියන්නේ solid state කියලා කියන්නේ. අපි අතට අහු වෙන මතක නිකන් ඝන තත්ත්වයේ තියෙනවා. හරි. ෆ්ලෑෂ් ඩ්‍රයිව් වගේ කතා කරන්නේ. පෙන් ඩ්‍රයිව් එක වගේ හරි. ඊට පස්සේ කියනවා ඍණ 12 දෙකේ අනුපූරකේ කොහොමද දෙකේ අනුපූරකේ ගන්නේ? 12 ලියන්න දන්නවනේ. 12ට 90 ටෝස් කම්ප්ලිමන්ට් එක. 12 අපි ලියාගන්නේ කොහොමද? 12 බෙදාගත්තා දෙකකින් 6යි 6 දෙකෙන් බෙදාගත්තා. එතන 0යි 3යි 0යි දෙකෙන් බෙදාගත්තා 1යි 1යි හරි. එතකොට එනවා 1යි 1යි 0යි 0යි බිට 8 ගියද්දි 0.4ක් කියනවා. මම එනවා. ඒ ධන 12. අපෙන් අහන්නේ මොකද්ද? දෙකේ අනුපූරකේ ඍණ 12. ඍණ 12 දෙකේ අනුපූරකේ. කොහොමද අපි ඒක හදාගන්නේ? දෙකේ අනුපූරකේ හදාගන්න. බිඳු ටික එකක් වෙනවා. බිඳු ටික මොකද එන්න ඕනේ? එකක් එන්න ඕනේ. මම ලිව්ව හරියට දන්නේ හරිනේ. ඔව්. ඊට පස්සේ බිඳු ටික දෙකේ අනුපූරකේ ගද්දී බිඳු එකක් බවට පත් වෙනවා. බිඳු එකක් බවට පත් වෙනවා ඊට පස්සේ එකක් එතකොට උත්තර ගන්න ඕනේ 4 නේ. 6 වෙනි එක ගන්න ඕනේ 4. ටෝස් කම්ප්ලිමන්ට් අපි කතා කරා. ඊට පස්සේ කියනවා දෙකේ අනුපූරකේ සම්බන්ධයෙන් කවරක් සත්‍ය වේද? මොකද ඔකට හරි උත්තරේ. සත්‍ය වෙන්නේ මොකද්ද? අංක ගණිත මෙහෙම ඊට කිරීම සඳහා වඩා වේගවත් මිල අඩු රුණාංගක නිපදවීමට ඉවහල් වේ කියන එක. හරි. අනිත් ඒවා මේකට ගැලපෙන්නේ නැහැ පුතේ. හරි. ඊට පස්සේ 1 2 අක්ෂර දැක්කීම් සලකන්න. මෙතන පළවෙනි වගුව යුනිකෝඩ් වගේක් ඈ. මෙතන දෙවෙනි වගුව. ඉහත 1 හා 2 අක්ෂර ඉදිරි කරබල ලැබ ඇත්තේ කුමර අක්ෂර කේන්ද්‍ර පද්ධතිය වල. අපි කියන යුනිකෝඩ් ටෙක්ස්ට්. ඔය වගේ ඒවා පාවිච්චි කරන්නේ යුනිකෝඩ් වගේ වලට තමයි. හෙලකුරු එහෙම කියන්නේ යුනිකෝඩ් ටෙක්ස්ට්. අට කියන්නේ යුනිකෝඩ්. ඊට පස්සේ නාමයේ ප්‍රකාශය තුල්ලේ සොළු කරන ලද ප්‍රකාශයක් වෙන්නේ කෝකද? සොළු කරලා එක්කෙනෙක්. කොහොමද ගන්න පුළුවන් නේ උතේ? try කරමු අපි සොළු කරන්න. DB කිව්වේ මට තේරුන්නේ නැහැ. වගුවේ මැද DB තියෙන හින්දාම නෙමෙයි යුනිකෝඩ් කියන්නේ. යුනිකෝඩ් කියන්නේ එක් අක්ෂරයට අදාළ ෂඩ්දශමී සංඛ්‍යාව. අක්ෂරයට අදාළ ෂඩ්දශමී සංඛ්‍යාව. අක්ෂරයට අදාළ ෂඩ්දශමී සංඛ්‍යාවක නිරූපණය වෙන නිසා තමයි අපි යුනිකෝඩ් කියන්නේ. ASCII කියන්නේ එහෙම නෙමෙයි. ASCII ඔහොම අක්ෂරයට අදාළව ෂඩ්දශමී සංඛ්‍යාව ඒක විශේෂ විදිහකට යනවානේ. ඊට පස්සේ කියලා ABC ASCII කෝඩ් එකේ සිංහල අකුරු ඉංග්‍රීසි අකුරු සඳහන් නැහැ. ඊට පස්සේ කියනවා සිංහල අකුරු දෙමළ අකුරු සඳහන් නැහැ. ඊට පස්සේ කියනවා ABC ඔහොම තියෙනවා. අපි හිතන්නේ කොහොමද? ඔව් පළවෙනි එකේ අර උත්තර දෙක බලලා අපි B බා එකක් ගන්න පුළුවන් පොදුවට මේ දෙල්ලන්නනේ. ඔව් ඒ දෙල්ලගේ B බා එකක් තියෙනවා. ඒක පොදුවට ගත්තොත් එහෙම වෙනවා AC බා ධන A බා C. ආ මේකේ මාරුවනේ AC බා ධන A බා C. අය මෙතන තියෙනවා BC බා BC. දාන B C බා ධන C. C බා ධන C හැමතිස්සෙම කීයක් එනවද? එකයි. එහෙනම් ලියන්න පුළුවන් B බා AC බා ධන A බා C ධන B. මම ලියන්න පුළුවන්. එහෙනම් උත්තරේ දෙක ගන්න පුළුවන් දෙවෙනි එක.
තව සුළු කරන්න පුළුවන්. හතර ගත්තත් අවුලක් නැහැ. මෙතන B ගත්තාම මේකත් එක්ක. ඊට පස්සේ කියලා එක් කොටසක් A ලෙස අනිත් කොටස B ලෙස නම් කර ඇති අනුක්‍රමික තාර්කික පරිපථයේ කොටස සටහන බ්ලොක් ඩයග්‍රෑම් එකක් තියෙනවා. ඒ කොටස සංයෝජිත සංයෝජන තාර්කික පරිපථය B කොටස මතක මූලයක් නේ. මේක බලමු අපි මම විස්තර කරන්න. ඒ කොටස සංයෝජන කම්බිනේෂන් තාර්කික පරිපථය. සංයෝජනය B කොටස මතක මූල්‍ය මෙමරි එකක්. ඒ කොටස පමණක් තාර්කික ద్వාර භාවිතයේ ක්‍රියාවට නැගී. හරි. සත්‍ය මොකද්ද? 10 වෙනි එක. මේකේ මොකද්ද මේ තියෙන්නේ? කම්බිනේෂන් එක මේක මතක මූලාංගය. සංයෝජන තාර්කික පරිපථය. මේකේ මොකක් හරි අවුට්පුට් එක දුන්නා මේක මෙමරියට යනවා. ඒක ගබඩා කරලා ආයේ ඒට යවනවා. ඒකට අදාළ ප්‍රතිදාලය. මේ තියෙන ඉන්පුට් මේ තියෙන අවුට්පුට් එක මැද මොකද කරලා තියෙන්නේ? මේක ගබඩා කරලා තියෙනවා, ස්ටෝරේජ් කරලා තියෙනවා. ස්ටෝරේජ් කරන්නේ කොහොමද? මේ උපාංගයට දත්ත ඇතුළත් කරලා පිට කරනවා. ඒ අතර මැදින් මොකද කරන්නේ? මෙයා හිමීර ගබඩා කරගන්නවා. තේරෙනවද කතාව? ඔබ දැන් තමයි වෙලා තියෙන්නේ. එහෙමනම් පළවෙනි දෙක හරි. සංයෝජන කම්බිනේෂන් එකක් සහ මෙමරි එලිමන්ට් එකක් B කියන්නේ. එහෙනම් ඊළඟ එක හොඳ කතාව. ඒ කොටස පමණක් තාර්කික ద్వාර භාවිතේ. නෑ ඒවා පමණක් නෙවෙයි බීත් ගන්න පුළුවන්. එහෙනම් එක දෙක පමණයි යෝග්‍ය හරි. හරි. එක දෙක පමණක් තමයි අපිට ගන්න වෙන්නේ පුතේ. ඊට පස්සේ මේක 11. නෑන් ద్వාර වලින් සමන්විත පහත් දැකින තාර්කික පරිපථය සලකන්න. නෑන් ගේට් වලින් තියෙන. හරි. නෑන් ගේට් වලින් සමන්විත මෙන්න මේ තාර්කික පරිපථය බලන්නලු. ඉස්සර තියෙනවා නෑන් ඔහොම තියෙනවා. අපේක්ෂිත ප්‍රතිදානය මෙහෙම එනවා නම් xy ආදාන කවරක් විය යුතුද? xy ට කවරක් දෙන්න ඕනේද කියලා අහන්න. ඒක තේරුම් ගන්න. ඔව්. තුන්වෙනි එක තමයි එන්න ඕනේ. xy ට එන්න ඕනේ මොකද? x කියන්නේ b බා විය යුතුයි. y එන්න ඕනේ c. එතකොට තමයි මෙතනින් එන්නේ මොකද්ද? a dot මොකක්ද එන්න ඕනේ? මෙතන එනවා. ඇත්තට මෙතන නාගෙන්නේ මොකක්ද? මෙතන AB ගේ බා දෙකක් එන්න ඕනේ. AB ගේ බා. මෙතන එනවා A බා B බා ගත්තම AB. මෙතන එනවා C එනවා මෙතන. ඊට පස්සේ ඔය ඔක්කොම නෑන් කරද්දී අන්තිමටම මොකද එන්නේ? AB බා AB වෙනවා ප්ලස් මෙතන A බා B බා එනවා මෙතන C බා එනවා. එහෙනම් උත්තරේ එන්න ඕනේ මෙන්න මෙහෙම විතර. ඊට පස්සේ කියලා මෙහෙම පද්දේ ඔපරේටින් සිස්ටම් යනු විශේෂ වූ වගකීම් සහිත පරිගණකයේ දාවනේ තවත් ක්‍රම ලේඛිකයක්. මතක කළමනාකරණයේ ගොනු කළමනාකරණය සහ ආදාන ප්‍රතිදාන කළමනාකරණයේ වගකීම් වලින් සමානයි. මෙහෙම පද්ධතිය තවත් වැදගත් වගකීමක් වන්නේ. මෙහෙම පද්ධතිය තවත් වැදගත් වගකීමක් වන්නේ. මොකද තවත් වැදගත් වගකීමක් වන්නේ මේක. මෙන්න මේක process. අපි අර threads කියලා කියන්නේ threads වගේ එක එක threads නූල් කෑලි වගේ එක එක threads වලින් තමයි හැදෙන්නේ. මොකද්ද මෙන්න මේ process. මෙන්න මේ process කළමනාකරණය ඉතා වැදගත් මෙහෙම පද්ධතියක. එහෙනම් ඒකට උත්තරේ process. ගොඩක් ඒවට හතර ආවෙලේ. හරි ඊට පස්සේ කියලා පරිශීලකී විසින් තරී පරිගණක සකසනයක් සහිත පරිගණක ආරම්භ කර ඇති ක්‍රියායන සංඛ්‍යා
වැඩි වනට එක් ක්‍රියාලය එම පරිශීලක වෙත දක්වල කාලයට සහ මෙහෙම පද්ධතිය මත කළමන ආශිත කාරවල පිළිවෙලි කුමක් වේද මොකද වෙන්න ප්‍රතිචාර දක්වන කාලය සහ මත කළමනා කර කාර්ය ආදිය දෙකම මොකද වෙන්න ඕනේ වැඩි වෙල්ල තමයි වන ඔය දෙකම වැඩි වෙයි එහෙනම් කියනවා පහත කවර මෙහෙම පද්ධතිය වගකීම නොවන්නේද වගකීම නොවන්නේ මොකද කෙලින් බලන්න ක්‍රියාල් සහ භෞතික මතක ඉදිරිසල්ලා බදිවි තියෙනවා කුමන ක්‍රියාලේ ධාවනය කරන්න ඕනි කියලා ඒකත් අර ඉස්සරව ප්‍රයෝරිටි හදල එක තියෙනවා රුට තැටියක ඇති සම්බධනු කම්පයිල් ක්‍රබලයක හා ගොඩුවල භාවිතය ගැල සටහත් දබගම් එහෙම සටහන් තබාගන්නවද නෑ මෙහෙම පද්ධතිය වගේව නොවේ නෝට්තියාගන්න එය ඩස් පහළව පරිශීලක ක්‍රමණයක ප්‍රමාණය ප්‍රෝග්‍රම්මක් සයිස් භෞතික මතකේ ප්‍රමාණය ඉක්මා යා හැක ප්‍රෝග්‍රම්ය භෞතික මතකේ ප්‍රමාණය ඉක්මයන්න තවද ක්‍රමලෝකල අවශ්‍ය කොටස් පවන භෞතික මතකේ රඳවා ගැලීම සිදු අවශ්‍ය කොටස් සිතර භෞතික මතකේ රඳවා ගැලීම සිදුවේ එහෙනා දෙක ගන්න බෑලේ 13 පළවෙනි එකකින් හරි බලන්න ඕන දෙන පරිගණක පරිශීලක ක්‍රමලයක ප්‍රමාණය භෞතික මතකේ ප්‍රමාණය ඉක්මා යා හැක තවද ක්‍රමලයක අවශ්‍ය කොටස් පමණක් භෞතික මතකේ රඳවා ගැනීම සිදුවේ ඉහත දෑ පහත කවරක ප්‍රතිඵලද කියෙන කවරක් නිසානුව වගේ වෙන්නේ මොනවද ඔය භෞතික මතකේ ප්‍රමාණය ඉහළ යන්න හේතු වෙන්නේ අපි කියෙන මොනවද පේජ් ප්‍රමාණය ෆ්‍රේම් ප්‍රමාණය සහ පේස්ටේබල් ප්‍රමාණය භාවිතාව නම තව වෙන්න වැඩි වුණාම තම ඕක ඇත්තටම හේතුව එහෙලා පහළව තම එන්න දාසේ දොත්තරේ සම්පාදක කම්පයිල සහ පරිවර්ත ඉන්ට පිට පිළිබඳ පහත කවර ප්‍රකාශ සත්‍යය වේද කවරද්ද සත්‍යය වෙල්ලි සම්පාදකයක් ඉහළ මට්ටම හයිලව භාෂාව ලියවලට මුණු ක්‍රමණයක යන්ත්‍රකේදයට හරවයි ඕ යන්ත්‍ර භාෂාවට ඔටෝමටිකල හරවනු එක හරි ඒක තව යන්ත්‍ර භාෂාව පරිකරක හඳුරගන්න එක යන්ත්‍ර භාෂාවට හරවන්නේ ඉටවස කියලා පරිවර්තකයක් ක්‍රමණයකයක් ක්‍රියාත්මක ක්‍රීමේදී රන් කරද්දි ඔව හොඳයි ඉහල්ල මට්ටම ක්‍රමණයක එකෙක් වගන්ති ස්ටේට්මන්් මගින් ගෙල ඒ අදාළ යන්ත්‍ර කේතයට හරව ඔව ඇත්ත කතාව සාමාන්‍ය සම්පාදරය වුණු කේත පරිවර්තනය වූ කොට කේතවලට වඩා වැඩි වේගේ දවරලා අල්ලිවාරය එහෙනම් උත්තරේ ABC දාහත ඉටවස්ස කියනවා නියමු ගයිඩට් මාධ්‍ය සහ නියමු නොවන නියම කියන්න අපිට අතර අහුවෙන ඔය වගේ නියම නොවන ගැන අතර අහුවෙන්න ඇතිවෝගේ ඒවා ගැන කියන්නේ නියම මාධ්‍යවල සම්ප්‍රේෂණ නියම නොවන මාධ්‍ය සම්ප්‍රේෂණවට ඉහළ දත්ත වේග ලබාගෙන වින්නවන අනිවාරය ඒකට ඔය ෆයිබ ඔප්ටික්ස්වල එහෙම ඉහළ දත්ත වේගයක් තියෙන එක හරි දෙවනේ නියම මාධ්‍ය නියම නොවන මාධ්‍යයට අඩු නිරෝධයනය ලක්කරා ඒකත් එක හේතුවක් වේගේ යන්න නියම නොවන මාධ්‍යවල සම්ප්‍රේෂණ නියම මාධ්‍ය සම්ප්‍රේෂණවට ආරක්ෂාව නෑ මේක ආරක්ෂාකාරය නෑ නියම නොවන එක ආරක්ෂකාරි බව අඩුයි නියම නොවන මාධ්‍යව සම්ප්‍රේෂණ නියම මාධ්‍ය සම්ප්‍රේෂණවල කලාප වෙල්ලක් ඕ බෑන් විත් එකට වැඩි එන උත්තරේ BD දහත දෙක දත්ත සම්ප්‍රේෂයාරි මූර්ජල තාක්ෂලේ මොඩියුලේෂන් ටෙක්නික් සිදුවන්න කරන කාර්යකුමන්ද මූර්ජන තාක්ෂණ මොඩියුලේෂන් එකේදී මොකද කරන කාරය ඕ පලවෙනිකම තමයි සම්ප්‍රේෂණය කර සංඥාව තොරතුරු කේතනය කරනවල සම්ප්‍රේෂණය කරන මේ සංඥාව තොරතුරු කේතනය කරන එක තම මොඩියුලේෂන් ටෙක්නික එකන්න ඩස් කියල දහනාවේ බස් ඉස්පාලකය බස්ටොපලචි පිළිබඳ කවර වගන්ති සාවද්දී වේද බස් ටොපලජීය ගැන්න මොකක්ද හරි පරිකරකා ජාල උපක්‍රව තනි රැහැනකට සම්බන්ධ කරලා තියෙනවා බස් එක තනි රැහැනකටම සම්බන්ධ කරලා තියෙනවාද බස් එක තනි රැහැනකට නෙවෙයි අපි කියන්නේ
ප්‍රධාන අරහ මොකක්ද අපි කියන්නේ ප්‍රධාන මේක මාධ්‍යකට සම්බන්ධ කරලා තියෙන තනි රැහැනකට සම්බන්ධ කරලා කියලා කියන්න බෑ. සේනු ගමනාගමන ට්‍රැෆික් දක්ෂිණාවර්තම වාමාර්තව ඒක හරි. එක දිශාවකට එන්න. ඊට පස්සේ කලාව පළල නෝඩු නෝට්ස් අතර හවුලේ බෙදාගනි. එහෙම එකක් තිරවන්නේ නැහැ. සෑම නෝඩුවක්ගේ අසල්වැසිය දෙන්නා සම්බන්ධ කරලා ඕ සෑම නෝඩ්ඩයක්ම අසල්වැසියෙන් දෙන්නාට සම්බන්ධ කරලා තියෙන එක හරි. දැන් උත්තරේ BD පමණයි. ස්ථන සහිත පහත ප්‍රකාශ කළ මාධ්‍ය ප්‍රවේශ පාලනය මීඩියා ඇක්සස් MAC ඇඩ්‍රස් යොමු සාමාන්‍යයෙන් අංකවලින් ඉදිරිපත් කරේ මොනවද? MAC ඇඩ්‍රස් එක තියෙන්නේ හෙක්සාඩෙසිමල් නම්බර් 7.0 අංකවලින් අංක 6ක් තියෙනවා MAC ඇඩ්‍රස්. මම පොඩ්ඩක් විස්තර කරන්න අන්තිමට. MAC ඇඩ්‍රස් එක ගත්තම අංක 6ක් නිරූපණය කරනවා හෙක්සාඩෙසිමල් නම්බර්. ඔක IP වල වැදගත් මගේ නිසා කියන්න. MAC ඇඩ්‍රස් එක සාමාන්‍යයෙන් මම ඊළඟ එකත් මම පොඩ්ඩක් කියලා දෙන්න. කුමන උපජාල පද්ධති කියලා. හරි. MAC ඇඩ්‍රස් එක ගත්තම සාමාන්‍ය අංක 6කින් වගේ නිරූපණය කරනවා. හරි. කොටස් 6ක් තියෙනවා MAC ඇඩ්‍රස් එකක් ගත්තම මොනවද ඒකේ විස්තරය? අපි කිව්වොත් එහෙම ඉස්සරවම තියෙනවා IPv4 එක එක වර්ග තියෙනවනේ. හරි. අපි කිව්වොත් එහෙම යන්න නම් හරි. අපි කියන්නේ IPv4 කියන්නේ IPv6 කියලා කියනවා. IPv4 කියලා කියනවා. IPv6 කියන්නේ කොහොමද? මම ඉස්සර කියන IPv4 version 4. IPv4 කියන්නේ කොහොමද? අපි කියන්නේ බිට් කීයකින්ද? බිට් 32කින් තමයි මෙයා නිරූපණය කරන්නේ. බිට් 32කින් නිරූපණය කරන එක. එතකොට බිට් 8 කොටස් කීයක් තියෙනවද? බිට් 8 කොටස්. මෙහෙම බිට් 8 කොටස් තියෙනවා 4. බිට් 8 කොටස් 4කින් තමයි නිරූපණය වෙන්නේ. බිට් 8 කොටස් 4කින්. ඔහොම නිරූපණය එකක් තමයි IPv4 කියන්නේ. එතකොට මෙතන එනවා 32යි කී 8යි 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 8යි. බිට් කීයක් කියනවා 32කට 82 බිට් එන්නේ ඔහොමයි. පටන් ගන්න කොහොමද? 0යි 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 0යි. උපරේ වගේ 255යි 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 255 බිට් 8ක් ලියන්නේ කොන්න. ඔන්න ඔය වගේ නිරූපණය කරනවා IPv4. ඊට IP version 6 එක තියෙනවා දැන් පාවිච්චි කරන එක. version 6 එකේ පාවිච්චි වෙන්නේ කීයද? 6 කියලා 6ක් තියෙනවා. බිට් 16 වරක් 6ක් කියලා. 16 වරක් 6 බිට් 128ක් වෙනවා. මේ කියන්නේ හෙක්සාඩෙසිමල් නම්බර් වලින් පළවෙනි හෙක්සාඩෙසිමල් නම්බරය. මෙතන අපි කිව්වොත් එහෙනම් මෙන්න මේ වගේ A B 3 F අන්න මේ වගේ හෙක්සාඩෙසිමල් නම්බරය. බිට් 16ක් එන්නේ එතකොට. તો 2යි 3යි 4යි 5යි 6යි කොටස් 6ක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 16යි 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 අන්න ඔහම තමයි යන්නේ මේකේ. එතකොට මේකේ බිට් කීයක් එනවා 16 වරක් ඔක්කොම ටික 16 මෙන්න මේ වගේ 6ක් එනවා. එතකොට එනවා 128 බිට් වලින් යනවා මේකේ අඩුම වගේ බිඳු සෙට් එක වැඩි භාගයේ F අකුරුලේ FF ඔහොම යන එක. අගේ හොයා ගන්න වෙලා F අකුරු සෙට් එක. අන්න ඔය වගේ අපිට නිරූපණය කරන්න පුළුවන්. IP address සහ MAC address ගන්න. දැන් MAC address එකක් කියන්න. MAC address එක media access control නේ MAC media access control එක. MAC address එක ගත්තොත් එහෙම ඒකේ තියෙන hexadecimal number වල. ඒකේ තියෙනවා කොටස් කීයද 6ක්. ඔය වගේ නිකන් අංක 6ක්. 3යි 4යි 5යි 6යි ඔන්න ඔය වගේ.
මැකර්ස් සාමාන්‍යයෙන් ඔන්න ඔය වගේ 6කින් නිරූපණය වෙන්නේ. මේක එක බිට් එක තියෙනවා කීයද? බිට් කීයක් නිරූපණය කරනවා? A අකුරක් කියන සාමාන්‍ය ඉලක්ක 4න්නේ. 10 10 වගේ දේ. C කියන්නේ A කියන්නේ 10 C කියන්නේ 12. එක එක තොර කීයක් එනවා සාමාන්‍ය? මෙතන 8යි මෙතන 8යි උපරිම 4යි 4යි බිට් කීයද? සෝරි මෙතන 4යි මෙතන 4යි 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 8යි බිට් 8යි 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 8 වරක් 6 උපරිම බිට් කීයක් එනවා 8 වරක් 6 48 බිට් එනවා මේක නිරූපණය කරන්න පුළුවන් බිට් 48 දාලා වශයෙන් බිට් 48 නිරූපණය කරන්න පුළුවන් මම තේරෙන්නේ නැති කියලා ඔය MAC ඇඩ්‍රස් එකක් ගන්න ඒක ඒතෝ නිරූපණය කරන්නේ හෙක්සාඩෙසිමල් නම්බර වලින් මම ඒක නිකන් මතක් කරේ ඊට පස්සේ කියනවා ඔබ විසින් C පන්තියේ අන්තර්ජාල නියමාවලිය IP සහිත උපජාල 16ක් නිර්මාණය කළ යුතු ඇත. මෙම උපජාල නිර්මාණය කිරීම සඳහා පහත දක්වන කුමන උපජාල ආචරණය C පන්තියට අදාළව උපජාල ආචරණය කෝකද අපිට ගන්න පුළුවන් C පන්තියේ ABC පන්ති ක්ලාසස් බෙදනවා අපි. ඒ ක්ලාසස් අපි නිරූපණය කරගන්නේ කොහොමද? උපජාල ආචරණය හදාගන්න කොහොමද කියලා මට ශනිකව කියන්න මේක වැදගත්. උපජාල ආචරණයන් හදාගන්න ඕනේ ABC කියලා. ඒකට අදාළව කොහොමද දෙන්නේ? මේක උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ ගොඩක් කියලා මෙන්න මෙයා හොඳයි. 255 255 255 240 කොහොමද? කොහොමද ඔක අපි හිතාගත්තේ? අපි තියෙන උපජාල වර්ග ක්ලාසස් තියෙනවා. ක්ලාස් A, ක්ලාස් B, ක්ලාස් C කොහොම තියෙනවා. හරි. අපි ක්ලාස් ABC හොයාගන්නේ කොහොමද? අහගන්න හොඳට. මං කියන්න. ක්ලාස් ABC. ක්ලාසස් වෙන් කරගන්න පුළුවන් විදි තියෙනවා. හරි. මේක හොඳට අහගන්න. IP ඇඩ්‍රස් ගත්තාම මේක ක්ලාසස් යන විදිය. මම ෂෝට් ෆෝම් එකක් කියලා දෙන්න. ටග් ගාලා ක්ලාස් A ක්ලාසස් හොයාගන්නේ කොහොමද කියලා. හරි. මං කිව්වොත් එහෙම සාමාන්‍ය ක්ලාස් A පළවෙනි පන්තිය A ක්ලාස් එක කිව්වා. ක්ලාස් A IP ඇඩ්‍රස් කොහොමද ගන්නෙ? ක්ලාස් A IP ඇඩ්‍රස් කියන්නේ අපි version 4 එකකින් තමයි යන්නේ ගොඩක් වෙලාවට IP ඇඩ්‍රස් එක දෙන්නේ කොටස් 4යි version 4 තමයි වෙලා තාම නිරූපණය වෙන්නේ. පළවෙනි අංකේ බිංදුව වෙලා. අනිත් ඔක්කොම ඕන එක. අනිත් ඔක්කොම මෙතන 8ක් තියෙනවනේ. අනිත් ඔක්කොම ඕන එකක් එන්න පුළුවන් නම් අපි කියනවා ක්ලාස් A කියලා. ඔය විදිහට මෙතනයි අන්න ඔය වගේ අනේමට තමයි කියන්නේ අපි මොනවද ක්ලාස් A IP ලිපිලා කියලා. එහෙනම් මේකේ A ගේ අඩුමාගේ කොහොමද දෙන්නේ? අඩුම එක B ඔක්කොම බිංදුනේ. මෙයා බිංදුව එන්න ඕනේ අනිත් ඒවාත් එහෙනම් මොකද එන්න ඕනේ? 4 5 6 7 8 බිංදුව. මෙයාත් කීයද? 0.8ක්. මෙයාත් කීයද? 0.8ක්. එතකොට 0.8. එහෙනම් අඩුමාගේ අපි නිරූපණය කරමු මං නිල් පාටින් ලිව්වා. කොහොමද දෙන්නේ? ඉස්සරම 0.8යි 0යි. එලා එක්කලා 0යි. 0යි. 0. අපි එක තිතකින් සාමාන්‍ය නිරූපණය කරන අඩුමාගේ නොය වගේ එන්නේ. තෙන අඩුමගේ වැඩිමගේ වෙන්නලා. වැඩිමගේ පළවෙනි එක බිංදුව වෙලා අනිත් ඔක්කොම මොකද දෙන්න ඕනේ? මෙයා බිංදුව වෙලා අනිත් ඔක්කොම 1 2 3 4 5 6 7 අනිත් ඔක්කොම එක වෙන්න ඕනේ. මේ ඔක්කොමත් එක ඒවා. මේ ඔක්කොම එක ඒවා. එක ඒවා වෙන්න ඕනේ. එතකොට බිංදුව එලා එක ඒවා આવත් එහෙම 128ක් තමයි නැත්තේනේ. බිංදුව එලා අනිත් එක එක ඒවා යනවා. එතකොට 128ක් නැතිව අනිත් එක එන්න ඕනේ. හරි 128ක් නැතුව අනිත් ටික ගන්න ඕනේ. අපි 128ක් නැති වුණොත් එහෙම. මෙතන ඉලක්කම ගැන පොඩ්ඩක් හිතන්න. කීයද එනවා ඇත්තේ? 255යි 128ක් අඩු කරලා මෙතන එනවා 127යිලි. මෙතන නිරූපණයේ 127ක්. මෙතන 255. මෙතන 255. මෙතන 255. එහෙනම්
මේ අතර තියෙන ඕනම IP ඇඩ්‍රස් එකක් ක්ලාස් A කියලා අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔය අතර තියෙන ඕනම IP ඇඩ්‍රස් එකක් මොකද්ද? අපිට ගන්න පුළුවන් ක්ලාස් A කියලා. තේරුණාද කතාව? ඕක තමයි ක්ලාස් A IP ඇඩ්‍රස් කියන්නේ. හරි. එහෙනම් මේ වගේ මම ටක් ගාලා කිව්වොත් එහෙම මට ක්ලාස් A IP ඇඩ්‍රස් ටික තෝරලා ලියන්න කිව්වොත් එහෙම මේ වගේ 192යි තැමන එකක් ගෙර 158යි 10යි 3 වගේ. සෝරි 130යි ලකුණු කරලා 168යි 10යි 3 වගේ ගත්තොත් ඕක මොකක්ද දෙන්නේ? ක්ලාස් A ට ගැලපෙනවද? ක්ලාස් A ගේ උඩරිම එන්න ඕනේ පළවෙනි එකේ කීයද? 128ක් එන්න ඕනේ. මෙයාගේ 192ක් වගේ එකක් එන්න පුළුවන්. බෑ. මෙයා ගන්න බෑ. අපි ගත්තොත් එහෙනම් මේ වගේ 10යි 2යි 4යි 3යි මොකක් අවුලක් තියෙනවද? ඒක ගන්න පුළුවන් ක්ලාස් A විදිහට. ක්ලාස් A විදිහට ගන්න පුළුවන්. මෙහෙම ගෙවන 250යි 3යි 4යි 2 ඕක හරියද? නෑ 250ක් එන්න බෑ පාස් කරලා ගිහලා ඒක එන්න බෑ. මට මේ වගේ කිව්වොත් එහෙම 0යි 4යි 3යි 5යි 1යි. මෙහෙම මේක හරියද? බිංදුව ඇවිල්ලා තියෙන්නේ. අවුලක් තියෙනවද? නෑ. පුළුවන්. ඔක ගන්න පුළුවන්ද? බෑ. මෙතන ඉලක්කම් පහක් තියෙනවා. එහෙනම් සාමාන්‍ය ක්ලාස් A එකක් එන්නේ මොකද්ද? උපරිම මෙතන 127ක් 128ට ඔන්න මෙන්න අවස්ථාව එන්න ඕනේ. ඉලක්ක කීයකින් නිරූපණය වෙන්න 4කින් නිරූපණය වෙන්න ඕනේ. මෙව 250 ඒ වගේ අගයන් ආවට ප්‍රශ්නයක් එන්නේ නැහැ. අතන කන්ඩිෂන් එක තියෙන්නේ. එහෙනම් ක්ලාස් A ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. තේරෙනවද? ඔය තමයි මොනවද ක්ලාස් A. ඊළඟට ක්ලාස් B කිව්වොත් ක්ලාස් B කිව්වොත් අරක පටන් ගන්නෙ බිංදුවේ. ක්ලාස් B කිව්වෝ ඒක පටන් ගන්න ඕනේ 1 එකයි බිංදුවයි තිබිලා අනිත් ඕනේ වල 1 2 3 4 5 6 ඉලක්ක 6ක් තියෙනවා අනිත් ඒවා ඕන එක. අනිත් ඒවා ඕන එකක් වෙනවා නම් අපි කියනවා ක්ලාස් B කියලා. ඔක තමයි කියන්නේ ක්ලාස් B. ක්ලාස් B එකට අදාළව යන්නේ. ක්ලාස් B කිව්වොත් එහෙනම් අඩුමගේ එන්නේ කොහොමද 1.0යි මේ ඔක්කොම මොනවද බිංදුව එන්න ඕනේ. 4යි 5යි 6යි. මේ ඔක්කොම බිංදුව. අනිත් ඔක්කොම බිංදුව වෙනවා නම් අපි කියනවා ක්ලාස් B කියලා. කොහොමද එන්නේ මේකේ? 128ක් නේද? එහෙනම් ක්ලාස් B අඩුමගේ. අඩුමගේ එන්නේ 128යි බිංදුවයි බිංදුවයි බිංදුවයි. අනිත් ඔක්කොම එක ඒවා එනවනම් අපි කියනවා උපරි වගේ. අනිත් ඔක්කොම එක ඒවා. උපරි භාගයේ එහෙනම් 1.0 එනවා අනිත් ඒවා 1යි. නෝ ඒ වගේ යනවා. එතකොට 255 නේ. 255යි උපරි භාගයේ එකේ වටක් කියන්නේ 255. එහෙනම් උපරි භාගයේ එන්නේ කොහමද? 1.64ක් අඩු කරන්න ඕනේ. 64ක් අඩු කරගත්තා 255යි 191යි නේ. එහෙනම් උපරි භාගයේ එන්නේ උපරිම. උපරි භාගයේ එන්නේ මෙතන එනවා 191යි 255යි 255යි 255යි. ඔය අතර ඕන එකක් අපිට ගන්න පුළුවන් මොකද ක්ලාස් B කියලා. තේරෙනවද? ඔය අතර ඕන එකට තමයි අපි සාමාන්‍ය ක්ලාස් B කියලා හඳුන්වන්නේ. මම හිතනවා තේරුම් ගන්න ඇති කියලා. 1.0යි ඒක ඉන්නේ ක්ලාස් B. ඊට පස්සේ ගත්තොත් එහෙම ක්ලාස් C. මම ටිකක් ස්පීඩ් මන්දා ටිකක් ඉක්මනින් කියන්නේ. ක්ලාස් C එක පටන් ගන්න කොහොමද? ඉස්සර බිංදුවේ පළවෙනි එක ඊට පස්සේ 1.0 දැන් ගෙස් කරන්න. ඊළඟට එනවා ඇත්තේ 1.1 1.1 ඔන්න ක්ලාස් C එකට ආවා. A B C ඊළඟ ක්ලාස් C එක ගැන කතා කරමු. ක්ලාස් C කියන්නේ 1.1 පටන් ගන්න එක. පටන් ගන්න ඕන කොහොමද 1.1 1.1 ඊට පස්සේ ඕන එක 1 2 3 4 5 හරි ඊට පස්සේ ඕන විදිහට ගියේ. අපි ගත්තොත් එහෙම මෙතන කොහොමද එන්නේ? එහි අඩුමගේ සිහි අඩුමගේ එන්නේ කොහොමද? අපි ගත්තොත් 1.1 බිංදුවයි 0.5 1 2 3 4 5 ඊළඟට බිංදුව ඊළඟට බිංදුව සෙට් ඊළඟට බිංදුව සෙට් අඩුමගේ එන්නේ 128යි 64යි එකතු කරොත් එහෙම අඩුමගේ කොහොමද එන්න ඕනේ 192කින් පටන් ගන්න ඕනේ
එක දෙදයිනේ 192යි බිඳුවයි බිඳුවයි බිඳුව වැඩිමගේ එන්නේ වැඩිමගේ නිරූපණය කරන්න ඕනේ එකයි බිඳුව ඉතුරුව එක ඔය 1 2 3 4 5 ඉදිරියවත් කිය 255ම එන්න ඕනේ 255ම එන්න ඕනේ 255ම එන්න ඕනේ එහෙනම් අපි නිරූපණය කරොත් එහෙනම් උපරිමගේ 1 බිඳුවයි ඔය ටික ගත්තොත් එහෙනම් මෙතන එනවා කිය මෙතන අඩු වෙන්නේ 32ක් 255 32ක් අඩු කරලා 223නේ 223යි මෙතන උපරිම වෙන්නේ 255 255 255 මොකද තව ක්ලාස් C එකේ පරාසය මේ දෙන්න අතර ඕන මගේ ඔන්න ක්ලාස් C හරි හරි දැන් ඔයාලට IP address එක දුන්නා මෙයා මොන ක්ලාස් එකේද කියලා දල වශයෙන් කියන්න පුළුවන් එහෙනම් ක්ලාස් D ගැන හිතවන්න ඔයාලට පුළුවන් රටාවක් දැන් පේනවා හරි ඊළඟ ක්ලාස් D ගැන කිව්වා ක්ලාස් D කොහොමද එන්නේ 1 බිඳුවයි එන්න ඕනේ පටන් ගන්න ඕනේ මේ අනිත් ඒවා ඕන එක 1 2 3 4 මෙතනත් ඕන එක 4යි මෙතනත් ඕන එක ඕනේ ක්ලාස් D කියන්නේ අන්න ඔය වගේ ඔකේ ගත්තොත් එහෙනම් අපි අඩුම වගේ 1 බිඳුවයි බිඳුව 4 1 2 3 4යි හරි නෝ ඔය වගේ යනවා මම බිඳුව කියලා දාන්න ඔන්න ක්ලාස් D ඔයාගෙන බිඳු 8කින් තව නිරූපණය කරන්න ඕනේ එහෙනම් මෙතන අඩුමාගේ 1 කොහොමද එන්නේ මෙතන 128යි 64යි 32 එකතු කරලා බලන්න කීයකද 128යි 64යි 32 192යි 32 ඔය 224නේ අඩුමාගේ 224 හොඳයි 224යි බිඳුවයි බිඳුවයි බිඳුව උපරිමගේ උපරිම ඉන්න නම් කොහොමද එන්නේ 1 බිඳුවයි 1 අනිත් ඔක්කොම 1 එන්න ඕනේ එතන 255 නේ එකම ඊළඟ එක 255 එහෙනම් 255 මෙයා කීයක් එන්න ඕනේ මෙතන නැත්තේ කවුද 32ක් විතරයි 32ක් අඩු කරගන්න 32 නෙවෙයි 16 16ක් විතරයි නැත්තේ તો 255න් 16ක් නැතුණා 239 අනිත් ඒවා ඔක්කොම උපරිම 255යි 255යි 255 මේ අතර ඕනෑම එකක් අපිට ගන්න පුළුවන් ක්ලාස් D කියලා හරි මේ අතර ඕනෑම අගයක් අපිට ගන්න පුළුවන් ක්ලාස් D කියලා ඊළඟ ක්ලාස් E නම් කොහොමද එන්න ඕනේ හිතන්න පටන් ගන්න ඕනේ කොහොමද එකේව හතරකින් වගේ ගන්න ක්ලාස් E කියන එක ක්ලාස් E එන්නේ එකේව හතරක් වගේ දාලා ගන්න පුළුවන් එතකොට එන්නේ ක්ලාස් E කියලා ගත්තොත් එකේව හතරයි අනිත් ඒවා ඕන එක හතර හතරක් ගන්න මුලා ඊට පස්සේ මෙතන ඕන එකක් ගන්න පුළුවන් ඊළඟ ගත ඕන එක මොන ක්ලාස් C ගත්තොත් එහෙනම් එකේව හතරක් ගත්තොත් එහෙනම් උපරිමගේ උපරිම එන්නේ මෙතන එකේව හතරයි ඉතිරියවත් එකේව 1 2 3 4 ඊළඟට අපි ආවමෙන් පටන් ගමුනේ ආවමෙන් මෙතන බිඳුවයි ඉතිරි ටික එහෙනම් බිඳුව මේ කීයේ තියෙන 128යි 64යි 32 16 එකතු කරන්න එතකොට එනවා කියද්ද 240 නේ ඔව් 240 බිඳුව උපරිමගේ සෝරි මේ තියෙන ආවමගේ උපරිමේ ඉන්න නා උපරිමේ ඉන්න මොකද එන්නේ ඔක්කොම එක ඒවා 1 2 3 4යි ඔහොමයි අනිත් ඒවා බිඳුව වෙනවද නෑ අනිත් ඒවාත් එක ඒවා 1 2 3 4 මෙතන 255 නේ එකේම අපා මෙතන 255 දැන් 255 එන්න එකේ සෙට් එකක් තාම වෙනවා 255 255යි ලොකුම ක්ලාස් එකනේ 255 අන්න ඔය වගේ මේ අතර ඕනම අගයක් අපිට ගන්න පුළුවන් මොකද්ද ක්ලාස් E කියලා ඔන්න ඔය වගේ අපිට ගන්න පුළුවන් ක්ලාසස් ටික ක්ලාස් B ක්ලාස් C ආදී වශයෙන් ගන්න. එහෙනම් මේකේ පරාසය ගැන කිව්වොත් එහෙම. හරි. අපි ගත්තොත් එහෙම ක්ලාස් අපි දැන් ගත්තේ ABCDE.
හරි ඉස්සරම ගත්තා classes table එක ගහගත්තු. මෙතන එනවා class අවමාගේ උපරිමගේ ගත්තොත් classes තියෙනවා A B C D E. මේකේ රටාව pattern එක ගත්තොත් එහෙම pattern එක class A කිව්වොත් එහෙම පටන් ගන්න පළවෙනි එක බිඳුව. B කිව්වොත් එහෙම කොහොමද දෙන්නේ? කොහොමද දෙන්නේ? 1.0. ඊළඟ එකේ කොහොමද දෙන්නේ? 1.1.0. ඊළඟ එකේ තියෙන්නේ 1.1.1.0. ඊළඟ තියෙන්නේ කේව 4 1 2 3 4. මොහොම යන්නේ. එහෙම ගත්තාම අවමාගේ කීයද? බිඳුවයි. උපරිමගේ 124යි යන්නේ. ඊළඟ එක අවමාගේ එහෙනම් 128න් පටන් ගන්න. උපරිමගේ 191 දක්වා. ඊළඟ එක 192න් පටන් ගන්න 223 දක්වා. 224න් පටන් ගන්න 239 දක්වා. ඊළඟ 240න් පටන් ගන්න 255 දක්වා. අන්න ඔහොම පිළිල යන්න ඕන. ඔහොම තමයි ක්ලාස් වල සාරාංශය. තේරෙනවද? අවමාගේ සහ උපරිමගේ. ඔය විදිහට අපිට සාරාංශයක් කතා කරන්න පුළුවන් ඔය ක්ලාසස් ටික. ඔබ තමයි අහන්නේ MCQ වලට. මොකද්ද මේ ක්ලාස් මට්ටම? අන්න ඔය වගේ කියන්න පුළුවන්. අයත් යනවා මෙතන. අද ක්ලාස් වල සිද්ධි. හරි. ඊට පස්සේ 22 22 කියන්නේ පද්ධතියක හරි වැරදි බැලීම පරීක්ෂා කිරීම ටෙස්ටිං සම්බන්ධයෙන් පහත කවර වගද්දේ නිවැරදිද? හරි වැරදි බලන එක. ටෙස්ටිං වල නිවැරදි වගද්දේ මොකද්ද? බලමු අපි ඉස්සරම කියනවා කාල මංජුතා පරීක්ෂාවට කේතී සෑම් පේනයන් විස්තරාත්මක පරීක්ෂා කිරීම. අම්මෝ එහෙමනම් කොහෙත්ම ඕනේ. ඒකක පරිස්ථාව කේතවල දෝෂ අනාවර්තය කරන්න ඕන. යුනිට් ටෙස්ටිං වැදගත්. ඒකක පරීක්ෂාවට පෙර පද්ධති පරීක්ෂාව සිදු නොකළ යුතුයි. ඕව අනිවාර්යයි. එක එක බලලා ඉවරලා තමයි බලන්නේ. එහෙනම් BC පමණි. ඒක ලෙසයි 23 පහත් සඳහන් කවරක් කාර්යබද්ධ අවශ්‍යතා ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් දක්වයිද? කාර්යබද්ධ අවශ්‍යතා දක්වන්නේ මොකක්ද කියලා අහනවා. පහත් සඳහන් වගේ. පළවෙනි එක පරිශීලනය තමන්ගේ ලිපින සහ දුරකථන අංක යාවත්කාල කිරීමට අවශ්‍යතාව ලබා දිය යුතුයි. ඒක ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එකක්ද? දුරකථන අංක. ඔව් ඒක හරි නේද? ඒකට chance එක දෙන්න ඕනේ. ඕනෑම පරිශීලක ඉල්ලීම මෙච්චර කාලයක් ප්‍රතිචාර දැක්විය යුතුයි. එහෙම කියන්නේ මිලිසෙකන්ඩ් කාලයක්. ඒ සිද්ධ වෙන්නේ නැහැ. පද්ධති පහසුවෙන් වෙනස් කිරීමට හැකිව අම්මෝ වෙනස් කරන්න හොඳ නැහැ. එහෙනම් ඒ පමණයි 23. ඒ පමණයි. එක තමයි එන්න ඕන. 24 මුදුකාගේ ව්‍යාපෘතිය අදාළ පහත විස්තර ලබා දී ඇත. පළවෙනි එක A අවශ්‍යතාව ස්ථිර වේ. B සම්පූර්ණ මුදුකාංග ලිපියම එකපාර ලබා දී යුතුයි. එක් එක් ක්‍රියාකාර ඇක්ටිවිටි සඳහා සියලු විස්තර පිරිවිතර ව්‍යාපෘති අතරතුර සෝදානම් කළ යුතුයි. අහම තේරුණා. මොකක්ද ඔය කතාව? මොන ආකෘතියද ඔය යන්නේ? එකක් ඉවරලා අරකට යන්නේ. එකක් ඉවරලා අනිත් එකට. ඒක ඉවරලා අනිත් එක. ඔය වගේ නේද යන්නේ. මොකද ඕක දිය ඇලිය ආකෘතිය. නැවත නැවත කරකිල්ලක් එනවද? නෑ වෝටර්ෆෝල් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. 25 දත්ත ගැලීම් සඳහා data flow diagram DFD පිළිබඳ කවර වගන්තිය සාවද්දේය? DFD ගැන කිව්වොත් එහෙම හරි කතාව වැරදි. සියලුම දත්ත ගබඩා data store සන්දර්භ ගර්භය නිරූපණය කර යුතුයි කියන එක තමයි වෙන්නේ. වැරද්ද. ඊට පස්සේ ALDB ලෙස හැදෙන දත්ත සමුදාය data වීම මක දැමීම ඩිලිට් සඳහා SQL එක. මකන්ඩ අපි මකන්ඩ පාවිච්චි කරන්න මොකද්ද? මේක ඩේටාබේස් එක. දත්ත සමුදාය මකන්ඩ පාවිච්චි කරලා drop කියන එක. remove කියන එක හෝ delete කිරීම පාවිච්චි කරන්නේ. උත්තර දෙකයි. එක එකක් ගන්න ඕනේ. මේක ඩේටාබේස් එකක්. ඒ නිසා දෙන්න ඕනේ drop database කියන එකම. ඊට පස්සේ කියනවා 2NF ඇති සම්බන්ධයක් පාවන වගන්ති සත්‍යය වේද?
ඒට සංයුක්ත යතුරක් තියෙන්න පුළුවන් ෆොරින් කී එක. ඒ පළමු ප්‍රමතකරණේ 1INF එකේ තියෙන්න පුළුවන් යතුරු නොවන නන් කී සියලු උපලැකි. සියලු උපලැකි ප්‍රාථමික යතුර මත මුළුමනින්ම කාර්යබද්ධ වෙනවා. එහෙනම් උත්තරේ කොහොමද දෙන්න ඕනේ? ඔය ඔක්කොම ටික මොකද දෙන්නේ? සත්‍යයි. ඔක්කොගේම වැරද්දක් නැහැ. ඊට පස්සේ කියනවා තාර්කික දත්ත සමුදාය logical database සීමා කවර වගේද සත්‍ය වේද? ඒ දත්ත සමුදාය සඳහා සැලසුම්ගත පිටපතකි බ්ලූප්‍රින්ට් එකක් කියනවා. හරි. ඊට පස්සේ මේක තාර්කික දත්ත සැලසුම් වෙන්නේ හැමතිස්සෙම අදාළ දත්ත සහ තොරතුරු තියෙනවා අනිවාර්යයෙන්. ඒ දත්ත කරේ යෙදෙන්නු සියලු සන්රෝඩ කන්ස්ට්‍රේල් විධිමත්ම දක්වාව අනිවාර්යයි. 28 දෙන්න BC හොඳයි. Excel SQL ප්‍රකාශයක් තියෙනවා. alter table එකක් හදන්න ඕනේ. subject add primary key subject id. primary key එකක් දෙන්න ඕනේ subject id කියලා පටන්ගෙන table එකක් ගහන්න යන්නේ. okay. එය මොකද primary key ප්‍රාථමික යතුරක් තියෙනවා subject id කියලා. ඒකේ හදන්නේ මොකක්ද table එක. එහෙනම් මොකද්ද subject id නම් ප්‍රාථමික යතුර සහිත table එකක් වගවල් නිර්මාණය කරයි කියලා එන්න ඕනේ. 30032ට හොඳ ප්‍රශ්න දෙක මම උත්තරයක් ගාලා කියන්න. කට්ටියක ඕතේ කෙනෙකුට ග්‍රන්ථ බුක් ලිවිය හැකිය. ග්‍රන්ථය සඳහා නමක් ටයිටල් සහ ISBN නමින් අනන්‍ය වූ කේතයක් තියෙනවා. නමක් පොතට ගම්පෙරළිය කියලා ලයිබ්‍රරි එකේ ගහලා තියෙනවා ISBN කියලා කේතයක්. ග්‍රන්ථයක් එක්ක කට්ටියවරේකෝ කට්ටිය කීප දෙනෙක් ලියන්න පුළුවන්. ඕතරලා එක්කෙනෙක් හෝ කීප දෙනෙක් එන්න පුළුවන්. ඒක මල්ටි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ. කට්ටියට නමක් සහ අනන්‍ය අංකයක් තියෙනවා. නමක් සහ අනන්‍ය අංකයක්. ඇත්ත. ඊට පස්සේ කියනවා කට්ටිය කිසියම් ග්‍රන්ථයක් සඳහා ප්‍රධාන කට්ටිය හෝ සම කට්ටිය හෝ ලෙස ප්‍රවර්ගයක් තිබිය හැක. එහෙනම් කෝකද ගන්න හොඳ? පත් මේ තියෙන එක පොතක් ලියන්න පුළුවන් කට්ටියස්ලා ගොඩකට one for many එන්නවනේ. හැම පොතකටම තියෙනවා ISBN එකක් සහ මාතෘකාවක් කො හැම කට්ටියකටම නමක් සහ ID එකක් තියෙනවා. මෙන්න මේක හොඳයි. දෙවෙනි උත්තරේ තමයි ගන්න ඕනේ. දෙවෙනි එක 32 31ට ඉහත භූතාර්ථ සම්බන්ධ එන්ටිරි රිලේෂන්ෂිප් සම්බන්ධ ක්‍රමාරූපකයට අනුරූපණය කිරීමෙන් මැපින් කිරීම ආරම්භක ඉනිෂියල් වශයෙන් වගු කොපර සංඛ්‍යාව යොත්පන්න කළ හැකිද? වගු කීයකට යොත්පන්න කරන්න පුළුවන්ද කියලා අහන්න. වගු කීයක් තියෙනවා? 1යි 2යි 3කට යන්න පුළුවන්. මේක ලේසියි ඈ. වගු 3කට යවන්න පුළුවන්. මම ඕක එදා කියලා දුන්නා. මේ මම ඕනනම් අය මේක පොඩ්ඩක් විස්තර කරන්න. කට්ටුවරෙක් ඔන්න එන්ටිටි කට්ටු ඕත මේ දීලා තියෙනවා එන්ටිටි ඉස්ලාම් පොට් ලියන්න යන්නේ. මොනවා ලියන්නේ බුක්. මොකද රිලේෂන්ෂිප් එක ලියනවා. රයිට්. ඒකේ ටයිප් එකක් තියෙනවා. ලියන විදිහක් තියෙනවා. ඔන්න ඕක තමයි සම්බන්ධතාවය. දැන් ග්‍රන්ථය සඳහා නමක් සහ ISBN එකක් තියෙනවා. ටයිටල් එකක් තියෙනවා. මේ දීලා තියෙනවා ලස්සන. ඕවට තමයි කියන්නේ අපේ ඇට්‍රිබියුට්. අය තියෙනවා ISBN එක. ISBN අනන්‍ය කේතයක්. අනන්‍ය කියන්නේ ඒක ISBN එක තමයි ප්‍රයිමරි කී එක වෙන්නේ. ග්‍රන්ථය සඳහා එක ග්‍රන්ථයකට කට්ටුවට ගොඩක් එන්න පුළුවන්. one to many. කට්ටුවට කීප දෙනෙක් හොලි යන්න පුළුවන්. කට්ටුවරකට තියෙනවා නමක්. කට්ටුවරකට තියෙනවා නමක් හෝ අනන්‍ය ID එකක් තියෙනවා. ID එක. අනන්‍ය එකක්. එහෙනම් ඒක තමයි ප්‍රයිමරි. ඔන්න ඔය කතාව තමයි ලියන්න තියෙන්නේ. එච්චරයි.
32 ඇල්ගොරිතම් එකක් තියෙනවා. මම උතරින් එහාට උත්තර ටික ඔයාලා කියන්න පරක් වෙන නිසා. ඕක බලන්න 32කට ඔයාලට ඒ උත්තරේ 3. හරි 32කට 3 33 34 1 1යි 33ටත් 1 34ටත් 1 35ට 34 1 හරි 34 1යි හරි ඊට පස්සේ බලන්න 35ට අපිට ගන්න පුළුවන් මං හිතන්නේ තුන්වෙනි එක හරි 36ට ගන්න පුළුවන් 4 උත්තර ටික දෙන්න හරි 36ට 4 37ට ආන්සර්ස් ටික කියන්න 3 38 4 වෙයි 39 39ට ආන්සර් එක 3 කියලා ගන්න පුළුවන් 40ට ආන්සර් එක 3 41ට බලන්න ආන්සර් එකේ ගොඩක් කියලාට 1 42ට ආන්සර් එක 2 වෙයි 43 ආන්සර් එක 4 වෙයි 44 ආන්සර් එක ගොඩක් කියලාට වෙල්කම් 2 වෙයි 45 ආන්සර් එක 2 වෙයි හයිපර්ලින්ක් කරලා 46 ආන්සර් එක 1 මේකට හරියට ආන්සර් එකක් නැත්නම් 47ට all එක හරියට ආන්සර් නෑ ප්‍රශ්න වල ඉස්ස තියෙනවා 48ට උත්තරේ 5 වෙයි 49 උත්තරේ 5 වෙයි 50 උත්තරේ 4 වෙයි හරි වැඩි කරන්න පුළුවන් ඔන්න ඔය විදිහට ගන්න තියෙන්නේ අනන්‍ය වන විදිහට උත්තර ටිකක් එනවා ඔය වගේ හරි පොඩ්ඩක් මම කියන්නම් අර ෆ්ලෝ chart එක ෆ්ලෝ chart එකේ තියෙන්නේ මොකද්ද ඇල්ගොරිතම් එකක් L නම් ආයතම ලැයිස්තුවක් K නම් ආයතමයක් ආදානයක් විදිහට ගන්නවා මේ තියෙන්නේ ආදාන L නම් ලැයිස්තුව K නම් ආදාන ඉන්පුට් ලං ඒ දෙකම එන්න ඕනේ මෙන්න මේ වගේ සමාන්තර රාශි දෙකක් ඇතුලේ හරි ආයතම ගන්න ප්‍රතිදාන කිරීම අපේක්ෂා කරනවා ලැයිස්තුවේ සූචිය ඉන්ඩෙක්ස් බිඳුවෙන් පටන් ගන්නවා එහෙනම් කවුන්ට් කියලා ගත්තා එක පටාගත්ත බිඳුවේ 0 වලින් එලිසට PQ ලෙස ලේකර හිස්ව ඇති බව එනම් කිසිවක් නිශ්චිතව නොමැති නිශ්චිතව නැහැ PQ කියලා හිස්ව තියෙනවා ඒවා නිශ්චිත නැහැ එහෙනම් මොකක්ද වෙන්නේ මේක n දක්වා යන්න ඕනි එහෙනම් මෙතන මොකක්ද වෙන්න ඕනි කවුන්ට් එකට එකක් එකතු වෙවි යන්න ඕනි එහෙනම් මෙතන p ගේ process එක වෙන්න ඕනි මොකද්ද කවුන්ට් එකට අය අලුත් කවුන්ට් එකක් එන්න ඕනේ කවුන්ට් දාන එක අපි අර n සමාන n දාන 1 කිලෝ එකද ඔය තමයි process එක නේද කවුන්ට් කියලා මේක දීලා තියෙන n කියලා නෙමෙයි ලයිස්තු ආයතම කරලා තමයි දීලා තියෙන්නේ කවුන්ට් නේ බිඳුවේ ඉඳන් පටන් ගන්න එකතු වෙන්නේ ගණන් කරලා ඊට පස්සේ කියලා ඇල්ගොරිතම් ඇල්ගොරිතම් නිවැරදිව ක්‍රියාත්මක වීම සඳහා q හිස්තලට එන්න ඕනේ මොකද්ද i කියන එක කියලා මොකද එන්න ඕනේ n ට වඩා කුඩා වෙන්න ඕනේ i කියන එක n ට වඩා කුඩා වෙන්න ඕනේ සමාන නෙමෙයි කුඩා වෙන්න ඕනේ n ආපු ගමන් මේ ප්‍රෝග්‍රෑම් එක නතර වෙනවා n ආපු ගමන් ප්‍රෝග්‍රෑම් එක නතර වෙනවා හරි ඊට ටික වෙලා බලන්න දැන් ආන්සර්ස් ටික මම කිව්වා ඔයාලා චෙක් කරලා තනියෙන් try කරලා බලමු හරි නම් හොඳට එක්සෑම් එක කරන්න එහෙනම් good luck හොඳට වැඩි කරන්න එහෙනම් හැමෝටම good night